शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि අපි තේරුම් අරගන්න ඕන කරන තව වැදගත් දෙයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ලෝකයේ අතීත වර්තමාන සහ අනාගත කියන කාලත්‍රයක ව්‍යාප්ත ක්‍රියාදාමයක්. බොහෝ දෙනා මහන්සි ගත්තේ ලෝකේ කාල වශයෙන් පටන් ගත්තේ කොහොමද කියලා නිශ්චය කරන්න. එහෙමනේ. කට්ටියක් කලේ මැවුම් කරුවෙක් හදාගත්තා. තව කට්ටියක් කලේ ඉබේ කියලා එකක් හදාගත්තා. නොඑක් හේතු හේව සාධක හදාගත්තා. මොකද එහෙම නැත්නම් මේක කතා කරන්න බෑ. දැන් අපි පටන් ගන්නක් පෙන්නුවත් තිබීමක් කියනවා. තිබීමක් පටන් ගන්නක් තිබීමක් එක්ක එන ඉවර වීමක් ගැනත් තියෙනවා. දැන් මේක කාලයට දැම්මොත් අපිට හොයාගන්න බෑ. පුළුවන් බෑනේ. අනබතග්ගෝ යම් බික්කවේ සංසාරෝ පුබ්බාකොට පඤ්ඤායති. සීකරලා ඉවර කරන්න. හැබැයි මේකේ තියෙන්නේ කෙනෙකුගේ වැඩක් නෙමෙයි මේක. හැබැයි කෙනෙක් ඉන්නවා. ඒ තමයි මැවෙන මම. වෙන කවුද? මේ වෙලාවෙත් මැවෙන හැටි දැනගන්න පුළුවන්. මේ වෙලාවේ මේක මවා ගන්න හැටි දැනගත්තාන් පස්සේ අතීතෙ මැව්වෙත් ඔහොම තමයි, මතු මවන්නෙත් ඔහොම තමයි කියන එක වැටහෙනවා. එහෙනම් වැඩි ලේසි වෙන්නේ කාල රාමුවකට ප්‍රසාරණය කරන්න ගියාම එරිලා නතර වෙනවා කට්ටිය. දැන් අපි කියමු නිදර්ශනයකට සමහර ආගමක් තියෙන්න පුළුවන්. නිර්මාතෘ දෙවියෙකුගේ මැවිල්ලක් කියලා පෙන්වනවා. දැන් දිගට තිබිලා දැන් ඊට පස්සේ දැන් මේ ඉන්න අය හොඳ නරක වලට බෙදලා කොටසක් දුගතියට කොටසක් සුගතියට දැන් දිගට ඉන්න ඕන. ඒවල දිගට ඉන්න ඕන. දැන් ඔහොම ඉන්නකොට හිතෙන්න පුළුවන් නේ අනේ මට දැන් ඉඳලාම ඇති වෙලා. නැද්ද? ඉඳලාමත් ඇති වෙලා. කොවන්නේ දැන් ඉතින් සදාකාලික වෙලා ඉන්නේ. ඔහොමම ඉන්න අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. ඔය සදාකාලික එකක් හම්බුනොත් එහෙම තියෙන බාරකම මේ කිව්වේ. එහෙනම් නිවන සදාකාලික නෙමෙයිද? එහෙම ප්‍රශ්නයක් එනවා ඇති හිතන්න. නිවනේ මම ඉන්නවා කියලා හිතාගත්තත් නම් ඉතින් අර ප්‍රශ්නේ දෙන්නත් තියෙයි. මම ඉවර වීම තමයි නිවන. මම ඉවර වෙනවා කියන්නේ හිටියම එක් නෙන්නේ මවාගත්ත මම එක්නේ. එතෙන්ට යන්න. අපි ඉදිරියට තියෙන සූත්‍ර දේශනාවලදී සක්කාය දිට්ඨිය කොහොමද මේ අපිට මතුවෙන්නේ? මේ මොන අනවබෝධයක් නිසාද සක්කාය දිට්ඨිය කියලා එකක් දැන් අපිට තියෙන්නේ. දැන් කොටිම කියනවා අපිට හරි ප්‍රශ්නය. මට තියෙන මේකටද කියන්නේ සක්කාය දිට්ඨිය මේකටද කියන්නේ කියලා අපිට අපැහැදිලි නේ. අපි ඒවා හඳුනගමු. ඉතින් මේක හොඳ හඳුනා ගැනීමක්. ඉතින් අපි බලමු කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ. දැන් ඕක අපි කාට පාඩම් තියෙනවා මම හිතන්නේ. ගිහි මහත්මීන්ට පාඩම් ඇති. ශෝක පරිදේව දුක් දුන්න සුපායාස ලැබෙනවා. ඒක තමයි දුක කියලා කියන්නේ කියලා. ජාති ජරා ඒක තියෙනවා මෙහෙමයි තියෙන්නේ. කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ. ඒක කොහොම කතා කරලා කෙලවරට තියෙන සංකිට්ඨේන
පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඔය කෙටියෙන් කියනවනම් කියලා කියන්නේ ඔක්කොම අලලලා කියනවනම්. ඔක්කොම අලලලා තනි ව්‍යවහාරයෙන් කියනවනම් මේ පංචස්කන්ධේ දුකයි කියන එක තමයි උපාදානස්කන්ධේ දුකයි කියන එක තමයි මේ කියන්නේ කියලා. එතකොට අපිට දැන් හුරු පුරුදු වෙලා තියෙන්නේ බොහෝ විට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී දුකේ සමුදය ගැන කියනකොට තණ්හා සමුදය. නමුත් දැන් මේකේ පැහැදිලිව මේ තණ්හාව කියන එක තමයි ආය වෙන එකක් නෙමෙයි මේ කියන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ සමස්තයේ සම්බන්ධතාව කේවල දුක්ඛ ස්කන්ධයේ සමුදය දුකේ සමුදයයි කියනකොටම නිරෝධය ඔය කියපු පටිච්චසමුප්පන්න කේවල දුක්ඛ ස්කන්ධයේ නිරෝධය තමයි නිරෝධය කියලා දේශනා කරා. දැන් මේ කෙටි හඳුනා ගැනීමක් කරන්නේ. එහෙනම් ඊළඟට මේ නිරෝධයට පිළිවෙත නම් ආය මේ වරිය වට්ටයි කොමග්ගෝ කියන එක පහදලි කළා. මේ සූත්‍රයේ තියෙන විශේෂතාව තමයි දැන් මේ බුදුහාමුදුරෝ අර මේ වෙනත් මතවාද යුක්ති සහගත පදනමක් පෙන්වන්න බැරි ඒවා අයින් කරලා මං කියන්නේ මෙන්න මේකයි කියලා තිත්තායතන සූත්‍රය අපට පෙන්වව දාලා ටිකයි මේ. එහෙනම් ඔය ඔස්සේ තමයි අපි අපේ වැඩපිළිවෙලට උවමනා කරන හඳුනා ගැනීම සිද්ධ කරන්නට ඕන. එතකොට මේකේ තියෙනවා ස්කන්ධ වලට මේ මූලික කරුණු වශයෙන් දැන් මේකේ ධාතුත් කතා කරනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, ස්කන්ධත් කතා කරනවා. නාම රූපත් කතා කරනවා. දැන් මේකේ තියෙනවා කොමනා එකක් අපි කතා කරේ මගේ හැරුණානේ මොකක්ද දන්නවද? කොහොමද දුක විස්තර කරලා තියෙන තැන කියලා. චන්නම් බිකවේ ධාතුණං උපාදාය ගබ්බස්සාවක්ඛන්ති හෝති. දැන් මේ ධාතු හයක් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු ඔන්න පහයි. විඥාන ධාතු ඔන්න විඥානය. ඔය පහ ගැනයි මේ කියන්නේ. හය ගැනයි මේ කියන්නේ. චන්නම්බිකවේ ධාතුණං උපාදාය ගබ්බස්සාවක්ඛන්ති හෝති. දැන් මේ මව්ගැබක පිළිසිඳ ගැනීමෙන් පටන් ගන්නවා මෙතන. ඔක්칸තියසති නාම රූපං ඔන්න ආව වචනයක්. බැසගත්තේ නාම රූප නිමිත්තක් නිසා ඊතර. නාම රූප නිමිති වෙලයි බැසග. ඔක්칸තියසති නාම රූපං. නාම කියන එකයි රූප කියන එකයි හඳුනා ගැනීම තමයි මේ වැඩසටහනේ වැඩි බරක් දෙන්නේ. මොකද පටිච්චසමුප්පාදේත් විඥාන පත්‍ය නාම රූපං තියෙනවා. මෙතනක් තියෙනවා පෙන්නලා. ඊළඟට නිවන ගැන කතා කරන්න ගියන් පස්සෙත් මේ යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියලායි දේශනා කරන්නේ. නාම රූප ඉතිරි නොකොටම නිරුද්ධ වුණා. එහෙනම් අපිට වැදගත් පණිවිඩයක් තියෙන තැනක් තමයි මේ නාම රූප. ඒ හින්දා ඒ ගැන අපි වැඩියෙන් කතා කරනවා. චන්නම්බික්කවේ ධාතුණං උපාදාය ගබ්බස්සාවක්ඛන්ති හෝති ඔක්ඛන්තිය සති නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප සබඳතාවට තමයි ආයතන කියලා කියන්නේ. ආයතන කියනකොට දන්නවා චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන. ආයතන සම්බන්ධතාව තියෙනවයි කියන්නේ පස්සේ තියෙනවයි කියන්නේ. සලආයතන පත්‍ය පස්සෝ. පස්සේ තියෙනවා කියලා කියන්නේ වේදනාව වින්දනය එතන තියෙනවා. වේදිය මානසකෝ 50න් භික්ඛවේ ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේ. ඔන්න වැඩි. ඔන්න දුක තේරුම් කළා. වේදිය මානසකෝ 50න් ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේ. වේදනාව සමුදය වුණා නම් ඔතන තමයි දුකෙහි සමුදය කියලා තේරුම. දැන් එතකොට කාල වශයෙන් අතීත අනාගත කලා කරා ගමන් කරමින් කරක් ගහන්න නැතුව
අපේ බුදුරජාණන් වහන්සේ අපට හේතු ප්‍රත්‍ය වශයෙන් සමුදය කියලා දෙනවා. එහෙනම් අපිට හරි පහසුයි තේරුම් ගන්න. මොකද ඒක වෙන කොහෙවත් හොයන සාධක නෙවෙයි. අප තුල තමයි ඒ සාධක සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට හඳුනා ගන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අර පොට අල්ලලා දීම තමයි බුදුහාඳුර නමක් කරන්නේ. පොට අල්ලලා දීම. ඉදන් දුක්ඛන්ති පඤ්ඤාපිම ආයන් දුක්ඛ සමුදයෝච පඤ්ඤපේමි කියලා තියෙන එක කියන්නේ. දැන් මේක තමයි නියම. වේදිය මානසකෝ 50න් ඉදන් දුක්ඛන්ති පඤ්ඤපේමි. ඔන්න ඔතන වේදනාවයි ආරම්භීම තමයි. ඒ නිසා ওই පටිච්චසමුප්පාදේ ඉදිරි භවගාමීත්වය කඩන්න අල්ලන්න තියෙන තැනක් තමයි වේදනාව. වේදනාව ඒක කියනකොට අපි ගන්න අපිට තියෙන වේදනා තුනක්. සුඛ වේදනක් තියෙනවා. දුක්ඛ වේදනක් තියෙනවා. අදුක්ඛම සුඛ වේදනක් තියෙනවා. උපේක්ඛා වේදනා කියලා කියන්නේ ඒක තමයි. ඔය හම්බ වෙනවා අපිට සම්මාදිට්ඨි සූත්‍රයේ දේශනා කරනවානේ අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. වික්ෂු සංඝයා ආමතලා. ඔය සියලුම ඒකේ කාරණා 16ක් උගන්වනවානේ උන්වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ. ඒ 16 දැන් කතා කරන්න යන්නේ නැහැ. අවකාශ ලැබෙන හැටියට. මම මේකේ තියෙන පොඩි කරුණක් කියන්න යන්නේ. ඔය කරුණු 16 දිම උන්වහන්සේ නැවත නැවතත් සිහියට නංවන වාක්‍යයක් තියෙනවා. අන්න ඒක තමයි අපිට හරි වටින්නේ. ඒක ඔය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන තුනට සම්බන්ධයි. එතනදී අපි තේරුම් අරගෙන ඉන්න ඕන සුඛ වේදනාවට නම් සිද්ධ වෙන්නේ ඇලෙන එක. දුක්ඛ වේදනාවට නම් කරන්නේ ගැටෙන එක. දැන් මේ ධහමේ තියෙන විශේෂතාව තමයි අපිට වැඩි තේරුම් ගන්න තියෙන්නේ ඔය ඇලෙන ගැටෙන රැවටෙන තැනින්. හැබැයි අපි යෝනිසෝ මනසිකාරයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් සද්ධර්ම ප්‍රත්‍යවේක්ෂණයෙන් දැනගෙන තියෙන්න ඕන කරන එකක් තියෙනවා. මේවායේ සමුදය සහ අත්ගමයක් බුදුහාඳුරෝ වදාහරලා තියෙන හැටි. එතකොට තමයි මේක පාවිච්චියට ගන්න පුළුවන් වෙන්නේ. සමුදේ අත්ගමේ තේරුම් ගන්න ඕන. එතකොට ඔතනදී මේ සුඛ වේදනාව කියලා කියන එක එන්නේ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් මේ සුබ නිමිති මෙනෙහි කරනවානේ. සුබ නිමිති කියන එකෙන් අදහස් කරන්නේ මේ නක්ෂත්‍රය සම්බන්ධ කාරණාවක් නේ. ගන්න එපා. සලායතනික මිහිරි අත්දැකීම්. අන්න සුබ නිමිති. සලායතනික මිහිරි අත්දැකීම් අත්දැකෙන සුබ නිමිත්තක් මනසි කරනවා. මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? හැබැයි මෙනෙහි කරන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරය. මොකද වෙන්නේ? රාගානුසය වැඩිනවා. සුබ නිමිති අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට රාගානුසය වැඩිනවා. පටිඝ නිමිති කියන්නේ අපි අකමැති ගැටෙන සියලු නිමිති මෙනෙහි කරනකොට අයෝනිසෝ මනසිකාරයෙන් පටිඝානුසය වැඩෙනවා. ඔතනින් අවිජ්ජානුසය වැඩෙන්නේ කෝකෙන්ද? ඔය අපි කියපු අදුක්ඛම සුඛයෙන් තමයි අවිජ්ජානුසය වැඩෙන්නේ. ඒක දැනගන්න ඕන කරන වැදගත් දෙයක්. ඔක්කොටම ප්‍රශ්න වලට පදනමත් මේ අවිජ්ජානේ. අවිජ්ජා කියනකොට දැන් සාමාන්‍යයෙන් දන්නවනේ අපි මේ මොකක් හරි මේකේ කොන පොට තේරෙන්නේ නැතිකම දුකෙහි සමුදය නිරෝධය තේරෙන්නේ නැහැ. වැඩපිළිවෙල තේරෙන්නේ නැහැ කියන එකනේ. ඒකේ තේරුම උතන අවිජ්ජානුසයේදී සිදුවෙන දේ තමයි සුබ නිමිති මෙනෙහි කළෙත් නැහැ, පටිඝ නිමිති මෙනෙහි කළෙත් නැහැ. නමුත් අයෝනිසෝ මනසිකාරය එතන තිබිච්ච හින්දා ලෝකේ තියෙන අරමුණුත් එක්ක සම්බන්ධ වෙන්න ගිහින් ඒවා පිළිබඳ මෙනෙහි කිරීමෙන් අවිජ්ජානුසයට අදුක්ඛම සුඛ වේදනා කියන එක හොයන්න මානසික ගන්න එපා. කොහොමද මේ විඳීමකුත් නැත්තේ? මේ නැහැලු ගැටීමකුත් නැහැලු
ඇලීමකුත් නැහැලු ගැටීමකුත් නැහැලු කොහොමද මේක මේ අදුක්කම සුඛකුණත් වේදනාව වෙන්නේ කොහොමද කියලා කියන්නේ. පස්ස මූලක නම් දැනගන්න ඒ තමයි වේදනාවට කරුණ කියලා. පස්ස මූලකයි. අපට එතකොට ලෝකේ හම්බ වෙන්නේ අතීත අනාගත වර්තමාන කාලත්‍රයේ කරක් ගහන්න එපා කිව්වා බුදුහාමුදුරුවෝ. ඕක කරන්න බැරි වැඩක්. ඒ නිසා අපට මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න මේ මොහොත හඳුන්වලා දුන්න අපේ බුදුහාම. බලන්න උන්වහන්සේ කොයිතරම් දක්ෂ ලෙස අපිට උන්වහන්සේ හොයාගත්ත විදිය තමයි මේ අපිට කිව්වේ ආය. උන්වහන්සේ එක විදිහකට හොයාගත්තා, තව විදිහකට අපිට කිව්වා. එහෙම කතාවක් නෙමෙයි. එතකොට උන්වහන්සේ මේ ටික අපිට කියලා දෙනවා. ආයෝනිසෝ මනසිකාරය නිසාමයි සුබ නිමිති වලට ඇලුනේ. නේද? අයෝනිසෝ මනසිකාරය නිසාමයි පටිඝ නිමිති වලට ගැටුනේ. අයෝනිසෝ මනසිකාරය නිසාමයි පටිඝ නිමිති වලට ගැටුනේ. හැබැයි දැන් ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නේ නැති ඒවත් තියෙනවා මේකේ. මේ අපේ අත්දැකීම් ලෝකේ. ඒකේ අයෝනිසෝ මනසිකාරයෙන් ඒකට එක්ක රැවටෙනවා. ඔන්න ඔතන එතකොට බුදුහාමුදුරන් වහන්සේගේ දහමේදී රාගයට වඩා ද්වේෂයට වඩා බලගත් අකුසලය කුමක්ද? මෝහය. ඔන්න ඕක තමයි අපිට තියෙන හඳුනගන්න තියෙන බණ අහලා හඳුනගන්න තියෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ටිකයි ඉතින් මේ දැන් කරන්නේ අපි. මෝහය තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. දැන් අපි මේ පටිච්චසමුප්පාද ධර්මතාව ඔස්සේ අපිට බුදුහාමුදුරන් වහන්සේ පෙන්වව වදාළේ මේ මෝහයෙන් අපි ගොඩනගන අත්දැකීම් ලෝකේ. දැන් මං කියන්න ගියේ මේ කාරණේට බැස්සේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් සරියුත් මහ රහතන් වහන්සේ වදාළ දෙයක් කියන්න කියලා නේ. දැන් ඒක අපි කියන්න බෑ ඌමනා ටික දැන්. අමාරුද මේ කියනවා? මහත් වෙලා නැහැ කිව්වට බෑ මොකද අහලා තියෙන හින්දා. පුළුවන් නේ? හරි බලමු. එතකොට අපි බලමු මෙතන තියෙනවා මෙහෙම දෙයක්. සබ්බසෝ නෑ සබ්බසෝ මනසඥාන නේ සබ්බසෝ රාගානුසයන් පහය පටිඝානුසයන් පටිවිනුද්ධිත මේ සරියුත් හාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රාවක වික්ෂු සංඝයාට සබ්බසෝ රාගානුසයන් පහය කියලා කිව්වේ අර සුබ නිමිති වශයෙන් ඇලෙන පැත්ත. ඒක අපි පැත්තකින් තිබ්බා. පටිඝානුසයන් පටිවිනෝදෙත්වා ගැටෙන පැත්ත ඒකත් අයින් කළා. දැන් ඉතුරු වෙනවා අර හොඳටම හිර වෙන මැද්ද. අපිට පේන්නේ නැහැ මේක. ඉස්සර වෙලා වෙනම ඒ උන්වහන්සේලා මතු කරලා දෙනකන් තනියම නම් අපිට පේන්නේ අස්මීති දිට්ඨිමානානුසයන් සමෝහනිත්වා. දැන් ඔන්න මම වෙමි කියන දෘෂ්ටිය මානේන තන අපි ඉගෙන ගන්න එපා. ඒකට අස්මීති දිට්ඨි මානානුසයන් සමෝහනිත්වා කියනකොට මම වෙමි යන මානය අනුසය වශයෙන්ම අයින් කරන්න පුළුවන් වුණත් අයින් කළොත් අයින් කර කියන එක පූර්ව ක්‍රියාව වශයෙන් තියෙන්නේ. අවිජ්ජම් පහය. දැන් එතකොට තමයි අවිද්‍යාව අයින් කරන්න පුළුවන්. අවිජ්ජම් පහය. එතකොට තමයි විජ්ජං උප්පාදෙත්වා කියන එක වෙන විද්‍යාව උපදවා. දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හොති. දිට්ඨු දැමිය කියන්නේ මේ ජීවිතේදීම කෙනෙක් දක්ෂණ දුක් කෙලවර කරනවා. එහෙම දහමක් දෙසුවේ. එතකොට වැඩේ ලේසිනේ. අපේම සලායතනික අද්දකින් ක්‍රියාවලිය තේරුම් ගැනීම
තමයි අපිට තියෙන මාර්ගය. පංච උපාදාන ස්කන්ධ අපි තේරුම් ගන්න දැන් ඔය වෙලාවට පංච ස්කන්ධ කියනකොට උඟ දෙනකොට හිතෙන්නේ මේ ඕලාරික කය විතරක් ගැන කියනවා වගේ නේ. රූපස්කන්ධය කියනකොට ඒ විතර නෙමෙයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා නම් කරනවා මේ පංචස්කන්ධයේ දුකයි කියනකොට හේන් සැරේ මුළු ඇඟ තමයි මේ කියන්නේ කියන තැනට වැටුණා. ඒ නිසා අපිට දහම පෙනුන්නේ නැහැ. පෙනුන්නේ නැති වුණාම ඉතින් මොකක් කරන්නද? කොහොම ඇඟිලි පොලන්නද නේ? අර ආජීවක අච්චරියන් කියන්නේ පෙරෙන්නේ නැහැ. මේක හරි මිහිරි වැඩක් මේ බුදුහාඳුරන් වහන්සේ. අපිට දැන් තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට ඔය කාරණාව අර කාරණා 16ම සම්මාදිට්ඨි සූත්‍රයේ කරුණක් පාසා කුසල් මුල් ගැන කතා කරන්න ගිහිල්ලා අකුසල් මුල් ගැන කතා කරලත් එතෙන්ට යනවානේ. කරුණක් පාසා මේ කාරණේ අවධාරණය කරනවා. ඒ අවධාරණය කළේ මොකද දන්නවද? දැන් ඔය ඒ සූත්‍රයේ තියෙන්නේ මේ ජීවත්වයේ ඉන්න කෙනෙක් මේ දැස් යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් වුණාම එයා දකිනවා ඊළඟට කෙලවර වෙනකම් කරන්න ඕන දේ එයා දන්නවා. ඒ දේ පෙනිච්ච කෙනා ගැන කියලා කියාට තමයි මේ සූත්‍රය වැඩි. මොකද ආගතෝයිමන් සද්ධම්මන් කියලා කියන්න පුළුවන් කෙනා මොකක් දැනගත්තොත් එහෙම කියන්න පුළුවන් වෙන්නේ කියලා මේ සරියුත් හාමුදුරු දේශනා කරන්නේ. මේ සද්ධර්මයට ආවා මෙන්න මෙයා. සද්දා මේ ප්‍රසාදේ ස්ථාවර වුණා කියලා කියන්නේ. එතකොට ඒ කෙනාට මොනවද මේ මොකද්ද තියෙන විශේෂතාව? එයා කෙලවරම දන්නවා. හැබැයි වැඩිලා නැහැ. කෙලවරටම දන්නවා. කරන්න ඕන වැඩේ දන්නවා. ඒ ටිකට තමයි අර ටික දේශනා කරලා තියෙන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර වාක්‍යයෙන් දිට්ඨිය දිට්ඨිව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති කියලා ඒ කියන ටික. ඉතින් ඒක මේ සූත්‍රෙ මෙහි දාලා නැහැ මම මේ කාරණේ පැහැදිලි කරන්න මම මේ මතක් කළේ. ඉතින් දැන් අපිට පේනවා මේ තිත්තායතන සූත්‍රයේ අනුසාරයෙන් බලනකොට බුදුහාමුදුරන් වහන්සේ අපිව සියලු දුෂ්කරතාවන්ගෙන් අත්මුදව ගන්න. ස්වෛරී විදියට ආයන මේ තමන්ටම තමාගේ විමුක්ති කාර්යය උදෙසා කටයුතු කරන්න උවමනා කරන ඉඩහසර මතු කරලා පහදලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය අයිතිය ඔකට කියන්නේ ශ්‍රාවක අයිතියක් නෙමෙයි. මේ ඔකට කියන යෝනිසෝ මනසිකාරය කියන එක ශ්‍රාවක අයිතියක් කියලා කිව්වනේ. ඕක තමයි අපි දැනගන්න ඕන කරන දේ. ශ්‍රාවක අයිතියක් කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුහාමුදුරුවෝ නෑ මං කිව්වට එහයින් යන්න ලෑස්ති වෙන්න එපා කියලා හිටන් ශ්‍රාවකයාට එහෙම පීඩනයක් දුන්නේ නෑ. වැරදියට කරනකොට බණින එක ඇත්ත. බෑනේ නැතුව. නමුත් ඒ බණින්නේ යෝනිසෝ මනසිකාරේ පිබිදෙන්න අවස්ථාව සලසා දෙන්න පිළිහම් මිසක් මග්ගියන එක පිළිගත්තේ නැත්නම් ඔබ එළම එකක් නෙවෙයිද? ඔන්න ඔය ධර්මතාව තමයි අපි තේරුම් අරගන්න ඕන. හරි ප්‍රසන්න වැඩක්. බුදුහාමුදුරන් වහන්සේගේ තියෙන සාන සීලය මේ යෝනිසෝ මනසිකාරෙත් එක්ක හරි විශාලයි. ඉතින් ශ්‍රාවකයාට එහෙම අයිතියක් පිරිනමපු ශාස්ත්‍රූවරයෙක් හෝ දේශකයෙක් මේ ලෝක ඉතිහාසයේම මං හිතන්නේ බුදුහාමුදුරුවෝ හැරෙන්න වෙන කවුරුවත්. කොටිම කියනවනම් දැන් අපි කැමතිත් නැහැනේ කියන එක පිළිගන්නවන්නේ කැමති. අපි මේ නේද? කියන දේ පිළිගන්නකෝ ඒ ඇති කියලානේ අපිට හිතෙන්නේ. පිළිගන්නව නම් ලේසි. එයාත් එක්ක කතා කරන්න ලේසි. එයා කියන දේ පිළිගන්න. ඕකනේ අපිත් ඉන්නේ දැන්. නම බුදුහාමුදුරුවෝ ඒකට කැමති නැහැ. බුදුහාමුදුරන් එතන ඉන්න කෙනෙක් නෙමෙයි. ශ්‍රාවකයාට දුන්නා යෝනිසෝ මනසිකාර අයිතිය. යෝනිසෝ මනසිකරෝති. ප්‍රභවස්තේ ප්‍රභවේහි පටන් මෙනෙහි
කිරීම අන්න වචනේ යෝනිසෝ මනසිකරෝති. ප්‍රභවය කොහෙද දැන් කල්ප ගානකට එහා පැත්තේ ප්‍රභවයක් ගැන බුදුහාඳුර අපිට කරදර වෙන්න කිව්වේ නෑ. අපිට කිව්වේ කොහොමද? තමන්ගේ සංකල්පනා ලෝකය මැවෙන්නේ කොතනද? අර කවුද මේ සමිද්ධාම්දුරගෙන් සරියුත් හාමුදුරුවෝ කවුද දවසක් ඇහුවානේ සමිද්ධි මොකක් අරමුණු කරගෙනද සංකල්ප විතර්ක ඇති වෙන්නේ? සංකල්ප විතර්ක ඇති වෙන්නේ කුමක් අරමුණු කරගෙනද? එහෙම අහනකොට සමිද්ධාන්තරු දෙනවා උත්තරයක්. නාම රූපාරම්මනා බන්තේ. නාම රූප අරමුණු කරගෙනයි ස්වාමීනි. ප්‍රභවය දැනගත්තනේ. සමුදය දැනගෙන නේද උත්තර දෙන්නේ. දැන් තේරෙනවනේ ඔන්න ඕකයි මේ අපිට ඕන කරන්නේ. දැන් නාම රූප කියන එකත් අපි ටිකක් තේරුම් ගන්නවා. දැන් ඕවා ටික කතා කරන්න එපා ඉස්සරහට. ඇත්ත වශයෙන්ම අපි අත්දකින්නේ ඇහැට නිමිති වන රූප ලෝකයක්. කනට නිමිති වන ශබ්ද රූප ලෝකයක්. රූප අර වර්ණ රූප, ශබ්ද රූප. ගන්ධ රූප ලෝකයක්, රස රූප ලෝකයක්, පොට්ටබ්බ රූප ලෝකයක් නේද? ධම්ම රූප ලෝකයක්. සලායතනිකව සමුදය වන්නා වූ රූප. මේ මොහොතේ අපිට අත්දැකීමක් බවට පත් වෙන රූප. ආයතනයි රූප. ඒවා නියම රූප නෙමෙයි. රූප සංඥා උපාදාය රූප කියලා කිව්වට කවන්නේ නේ. රූප සංඥාවක් නේ අපිට ලැබෙන්නේ නේ. සංඥා මාත්‍ර රූපයක්. ඒක තමයි අපි විඳින්නේ. ඒක තමයි අපි හඳුනගන්නේ. ඒ ගැන තමයි චේතනාවවන්නේ. වේදනා සංඥා චේතනා. ස්පර්ශයෙන් තමයි මේක සමුදය වුනේ. පස්ස සමුදය සබ්බේ ධම්මා. මානසිකාරයෙන් තමයි මේක මතුනේ. මුණ ගැහුනේ. මානසිකාර සම්භව සබ්බේ ධම්මා. සබ්බේ ධම්මා කියන්නේ අපේ අත්දැකීම් සියල්ල. දැන් අපි ඕකට මේ ලෝකේ තියෙන චක්‍රවාට වල තියෙන සියලුම ඒවා දාන්න යන්න ඕනේ. මොනවා තිබුණත් අපිට දාන්න පුළුවන්කම තියෙන්නේ අපේ ආයතන හයේ අපිට ලැබෙන අත්දැකීම නේද? ඔන්න එතකොට සංඥා මාත්‍ර රූප තමයි අපි අත්දකින්නේ. ඒක තමයි විඳගන්නේ. ඒක තමයි හඳුනගන්නේ. ඒක නයි චේතනාම වන්නේ. ඒකයි පස්සෙන් සමුදේ උනේ. ඒකයි මානසිකාරයෙන් මුණ ගැහුනේ. චන්ද්‍රාගයටයි මේ වැඩේ මොකද චන්ද්‍රාගයෙන් තමයි මේ චන්ද්‍රාගයේ හිඳ තමයි මේ වැඩේ ක්‍රියාත්මක වුනේ. එතකොට මේ ස්වභාවය අප ගැන දැනගන්න එපා. මේකට අහු වෙවි ඉන්න එක්කෙනාට බුදුහාඳුරුව වෙන පණිවිඩයක් කියනවා. මේක ගැන නොකිය. එයා ප්‍රඥාවකට යයිද? නැහැ. මේ මට වෙලා තියෙන දේ කියලා දැනගත්තාන් පස්සේ බුදුහාඳුරුව කියන දේ හොඳ පටපට ගාලා තේරෙනවා එතකොට. එතකොට මේ ලෝකේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ශ්‍රාවකයාට ශ්‍රාවකයිතිය නොදී හිටියේ නැහැ. අනික් අය දුන්නේ නැහැ. බුදුහාඳුරුව තමයි දුන්නේ. ඊළඟට ඔතන තියෙන විශේෂතාව තමයි බුදුහාඳුරුව හැම තිස්සෙම යම් ශ්‍රාවකයෙක් කතා කරනකොට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට බුදුහාඳුරුව ඒකට උත්තර දෙන්න ලෑස්ති වෙනකොට උන්වහන්සේ උත්තර විස්තර කිරීමට වඩා කරන දෙයක් තියෙනවා. මොකද උන්වහන්සේට පෙනෙනවා යම් දෝෂයක් තුල ඉඳගෙනයි මේ ප්‍රශ්නේ මෙයාට එන්නේ. මෙයාට මේ ප්‍රශ්නේ එන්නේ යම් දෝෂයක් තුල ඉන්න නිසා. ඒ දෝෂය බුදුහාමුදුරන් වහන්සේට පේනවා. වෙන මොකක් වන්නේ සක්කාය දිට්ඨි දෝෂේ. තනිකන් දෝෂයම නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන දෝෂේ තුල ඉඳගෙන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ.
එනිසා මොකද කරන්නේ? බුදුහාඳුරු දන්නවා මෙයාට නිවැරදිව හිතන්න පොට පෑදෙනවා නම් එයා හරි උත්තරේ කියනවා කියලා. ඒ හින්දා මොකද කරන්නේ? මෙහිදී තඤ්ඤේත පටිපුච්ඡාමි. ඔබවම මම ਵਿਚාරන්නේ කියනනේ. යතතේ කමෙය තතන එයා කරේ යම්සේ ඔබට හැංගෙනවා නම් ඒ ආකාරයට උත්තර දෙන්න. මේ හැංගෙන ආකාරය හරි එතකොට එතනදී. ඒතර මඤ්ඤත් කියලා මයි දීලා තංකින් මඤ්ඤසි කියලානේ ඈ මේ මඤ්ඤනා කියන වචනේ තියෙනවා එතන. දැන් ඕක මේකත් ඕන අපිට ඈ ඔය මඤ්ඤනාව නැතුව බෑ. නරක එකක් වුණාට හුදු මඤ්ඤනාව තමයි අවුල. ප්‍රඥාවන්තයාට මඤ්ඤනාව ඕන. අපි ඒක ඉස්සරහට කතා කරමු ඈ. එතකොට එහෙම බය නැතුව බුදුහාඳුරු අහනවනේ මෙයා හරි උත්තරේ දෙන්න බව දන්නවනේ. නේ? තංකින් මඤ්ඤසි කියලා අහනවා. මොකද එයාට හිතන්න අවස්ථාවක් දීලයි ඒ ප්‍රශ්නෙට එයා පොතකින් බලපු උත්තරයක් දෙන්න වෙලාවක් නැහැ දැන් එයාට. අනුන්ගෙන් අහපු උත්තරයක් දෙන්න වෙලාවක් නැහැ එයාට. දැන් හිතලා උත්තරේ දෙන්න තියෙන්නේ. එහෙනම් කිසි කෙනෙකුගේ බලපෑමක් නැතුව අලුතෙන් හිතලා උත්තරයක් ගන්නවා නම් ඒ උත්තර බොහොම හොඳ උත්තර. 100% නෙමෙයි තියමු. ඒ අවස්ථාව ශ්‍රාවකයා තුල තියෙනවා. ඒ දේ පිබිදෙන්න අපේ බුදුහාමුදුරන් වහන්සේ අවකාශ සලසලා දෙනවා. ඒ නිසා තමයි මේ දැන් බුදුහාමුදුරන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන දේ බලපුවාම දැන් අනේ ශ්‍රද්ධාවෙන් පිළිගත් ධමයක් ශ්‍රද්ධාවක් තියෙනවනේ අපිට. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියටත් තියෙනවනේ. එහෙමයි කියලා ශ්‍රද්ධාවෙන්ම කෙලවර වන ප්‍රතිපදාවක් තියෙනවද? ශ්‍රද්ධාවෙන් ඇති. ශ්‍රද්ධාවෙන්ම ඔක්කොම කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒ වුණාට අපි අමතක කරන්න හොඳ නැහැ. ප්‍රඥාවට යම් බඳු වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම වගේම සමාහිතයට යම් වටිනකමක් තියෙනවා නම් ඒ වගේම වටිනකමක් තියෙන එකක් තමයි මොකද්ද? දැන් අපි කතා කරගෙන ආවේ මොකක් ගැනද? සද්ධා. ඒක කොහොමද අපි තේරුම් ගන්න? ඒකත් කතා කරගෙන යනකොට මේක එන්නේ එක විදිහකට. මං කාමරේදී මොනවද හිතන්නේ කියලා එනකොට එන්නේ කොට කරන්නේ. හැබැයි ඔක්කොගෙම ඇතුළත එකයි. දැන් අපි මතු කරගත්තේ මොකද්ද? මේ සද්ධානේ. ඔක අපි කතා කරලා බලන්න. මොකද දැන් ශ්‍රද්ධාව කියනකොට ඒක නිකන් බොහොම කට්ටිය හිතන්නේම ඇල් මරලා. ඇල් මරලාමයි අපෝ ඉතින් ශ්‍රද්ධාවනේ. මොකද ශ්‍රද්ධාව වඩියෙන් දාලා තියෙන මෝඩකමට ලියාපදිංචි කරපු වචනයක් කරගෙන කාලාන්තරයක් තිස්සේ. එහෙම වචනයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සවිට්ට කියලා හාමුදුරු නමකුයි සවිට්ට හාමුදුරුවයි තව හාමුදුරුවෝ දෙනමක් සවිට්ට හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ කොට්ටිත හාමුදුරුවෝ මේ තුන් දෙනා මේ තිදෙනා වහන්සේ එකව වෙලා මේ තිදෙනා වහන්සේම රහතන් වහන්සේලා. දැන් මේ තිදෙනා වහන්සේ එකව වෙලා පොඩි සාකච්ඡාවක් කරනවා. හැබැයි මේ ශාසනයේ වටිනාම පුද්ගලයා සද්ධා විමුක්ත පුද්ගලයාද කායසක්්‍ය පුද්ගලයාද දිට්ඨපත්ත පුද්ගලයාද කියලා සාකච්ඡා කරනවා. දැන් කායසක්්‍ය පුද්ගලයා කියලා කියන්නේ සමාධිය බලගතුකමක් ඇති පුද්ගලයෙක්.
දිට්ඨපත්ත පුද්ගලයා කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය බලගතු කෙනෙක්. ශ්‍රද්ධා විමුක්ත කියලා කියන්නේ ශ්‍රද්ධාව බලගත්තු එක. දැන් මේ මේ කරුණු තුන ඉදිරිපත් කළා මේකෙන් වඩා ශ්‍රේෂ්ඨ මොකද්ද කියලානේ දැන් අහන්නේ. ඉස්සරලා මේ අහනවා සවිට්ඨ හාමුදුරුවන්ගේ. සරියුත් හාමුදුරුවෝ අහනවා මේ ඇවත් සවිට්ඨේනේ මේ කායසක්කේ දිට්ඨපත්ත සද්ධායමුත් තුනෙන් තිදෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ කවුද? සවිට්ඨ හාමුදුරුවෝ කියන සද්ධායමුත් සද්ධායමුත්තේ ශ්‍රේෂ්ඨ. සරියුත් හාමුදුරුවෝ අහනවා පඤ්ඤායමුත් කියන මහා පුද්ගලයා තමයි වඩා ශ්‍රේෂ්ඨ කියලා. දැන් තුන් දෙනා උත්තර තුනක් දුන්න මේ රහතන් වහන්සේලා. දැන් අපිට හිතෙනවා ඇති ඒගොල්ලෝ ගාවත් ඒක මතිකත්වයක් නැහැ කියලා. නේද? ඔව් අදක හැබැයි උන්වහන්සේලාගේ තියෙන්නේ ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඔය තියෙන්නේ. ඉන්ද්‍රිය පිළිබඳ ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. ධර්මයේ එකයි තුන් දෙනාට. නමුත් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ අපිට ඕන කරන ඉන්ද්‍රියනේ. දැන් මේ තුන් දෙනාම මේ උත්තර තුන අරගෙන බුදුහාමුදුරන් වහන්සේ හමුවට වටිනවනේ. දැන් බුදුහාමුදුර හොයාගෙන ගියේ මේ තුන් දෙනාට මේක තේරෙන්නේ නැතුවද? නෑ උන්වහන්සේට තේරෙනවා. මේක රෙකෝඩ් කරලා තියනවා අනාගතේ වෙනුවෙන් අපිට අපි වෙනුවෙන් රෙකෝඩ් කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ. උන්වහන්සේලා එතකොට ආනන්ද බුදුහාමුදුරන්ගෙන්ට මේ ඔක්කොම මේ සාකච්ඡාවේ ප්‍රතිඵලය කිව්වා. එතකොට බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා ඔය එක්කෙනාගේ පැත්තෙන් හිතලා බලනකොට ඔය දුන්න උත්තර ඔක්කොම හරියි කියලා කිව්වා. සුභාසිතං තේන පරියායන කියලා ඔය තුන් දෙනා ඔක්කොම හරියි. හැබැයි උත්තර හරියි කිව්වට මේ ඔය උත්තර හරියි කියලාට වඩා බුදුහාමුදුරු කියලා තියෙන ඔය උත්තර තුනේ දුර්වලකමක් තියෙනවා. ඒකයි තින්නේ. මොකද සද්ධා විමුක්ත පුද්ගලයෙක් නිවන් මඟ පූර්ණත්වයට පත් කරලා ඉන්න පුළුවන්. කායසක්කි දිට්ඨපත්ත පුද්ගලයෝ මග ඉද්දි වේගෙන් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේම දිට්ඨපත්ත පුද්ගලයෙක් සදහම් මග නිම කරලා තියෙන්න පුළුවන්. සද්ධා විමුක්ත කායසක්කි දෙන්න තව මග ඉද්දි. ඊළඟට ප්‍රඥා විමුක්ත නේද කතා කරේ දෙවෙනියට? ප්‍රඥාවෙන් යුක්ත ප්‍රඥා විමුක්ත පුද්ගලයා ගැනනේ අපි කතා කරේ දැන් නේ. එතකොට කායසක්කි පුද්ගලයා සියල්ලට පෙරටුව දහම් මග නිම කරලා තියෙන්න පුළුවන්. පඤ්ඤා විමුක්ත සද්ධා විමුක්ත දෙන්න මග ඉද්දි. එහෙනම් ඔය උත්තර තුන මේ තුන් දෙනා දුන්නේ ඇයි? සවිට්ඨ හාමුදුරුවෝ සද්ධාව බලගතු කොටගෙන ධම්මග වැඩූ සද්ධා ඉන්ද්‍රිය බලගතු කොටගෙන ධම්මග වැඩූ කෙනෙක්. එතකොට මහා කොට්ටිත හාමුදුරුවෝ මේ සමාධි ඉන්ද්‍රිය බලගතු කොටගෙන ගිය කෙනෙක්. සරියුත් හාමුදුරුවෝ ප්‍රඥා ඉන්ද්‍රිය බලගතු කොටගෙන මේ ගමන ගියා. දැන් බලන්නකො සද්ධාවට සහ ප්‍රඥාවට යම් බඳු වටිනකමක් අපි දීලා තිබුණ තරම් ශ්‍රද්ධාවට දෙන්න අපි ලෑස්ති නෑනේ. අපිට ඉතින් ලේසිත් ඒක. ඒකටම තනත් දෙන්න අපි කැමති නෑ. බුදුහාමුදුරන් වහන්සේ දෙනවා. එතනදිත් වටිනවා මේ යෝනිසෝ මනසිකාර කියන එක. ඒ නිසා මේ ටික අපට වැදගත්. ඉතින් දැන් මම සාකච්ඡා කරගෙන යනවා වැඩිද මන්දා. ද්වේමේ භික්ඛවේ පච්චා මිච්ඡා දිට්ඨිය උපාදාය
කතමේ ද්වි පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසක. දැන් කොහොමද අපිට දහම ලැබෙන්නේ අනුන්ගෙන් අහලා? කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය. ඒකට අපි කියනවා මේ පරතෝ ഘോഷය කියලා. පරතෝ ഘോഷය නිසා මිත්‍යා දෘෂ්ටි ලැබෙන්නත් පුළුවන්. පරතෝ ഘോഷය නිසා සම්මා දිට්ඨිය ලැබෙන්නත් පුළුවන්. සම්මා දිට්ඨිය ලැබුණත් ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරගන්න නැත්නම් මිත්‍යා දෘෂ්ටි හදා ගන්නත් පුළුවන්. ඒ වගේම දේශකයා බොරුවක් කිව්වත් ශ්‍රාවකයා හරිතන ඉන්නවනම් මිත්‍යා දෘෂ්ටි හදා ගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඔන්න ශ්‍රාවකයාට තියෙන මේ බේරිල්ල බුදුහාඳුරේ ගාන දීලා තියෙන හැටි ඔය එක තේරුම් ගන්න බෑ. අපි හැමදාම කාගෙන්ද මේක අහගන්නේ කියලා මම හැමතිස්සෙම අහගන්න ඕන ඇත්ත වශයෙන් ඉස්සලා. ඒක වෙනවා. අපිට තනි හිතින් හිතා ගන්න බෑ. ඉදිරියට සාකච්ඡා කරන දේවල් වල අනුව බුදුහාමුදුරන් වහන්සේ නමක් පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය හොයාගත්ත ආකාරය විමසා බලනකොට අපට නම් තේරෙන්නෙම නෑ මුලින් නේද? හොයාගත්තයින් පස්සේ නම් අපිට තලා මරා ගන්න පුළුවන්. මගේ ඉතින් ගොඩිගල් වචනක් තියෙනවා කරන්න දෙයක් නෑ. ඒක පහසුවෙන් යමක් හිතට වැටෙන්නේ එහෙමයි. ඒ නිසා එහෙමනම් ඊළඟට අපිට මේ වැඩපිළිවෙල කරා ගමන් කරන්න මේක තේරුම් බුදුහාමුදුරන් වහන්සේ කුමක්ද කළේ කියන දේ තේරුම් ගන්න අපිට තියෙන එකම මේ ඥාන ප්‍රභවය මොකක්ද? අපි දැනගන්න අපේ අත්දැකීම් සීමාව. গুপ্ত ඥානයන් අපිට පෙන්වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඔව් ඊළඟට ඒකට කතා කරමුනේ. හොඳයි. හරි විමල ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ මට ගැටලු ගොඩක් निराකරණය වුණා මේ දේශනාවට සවන් දුන්නාන් පස්සේ. මට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න මේ උපේක්ෂා වේදනාව කියන එක. දැන් එතන හුඟක් අපි වරද්ද ගන්න තැනක්. දැන් අර මේකේ ඊටාම වැදගත් දෙයක් මතු කරන්නේ මේ දුක මේ ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒකෙදි මේ මුළු වේදියමානස්ස කෝ 50 බික්කවේ ඉදන් දුක්ඛන්ති. මෙන්න මේක තමයි මම හිතන්නේ උගක් අවබෝධ කරගන්න ඕන තැන. ඒක අවබෝධ කරගත්තා නම් අපිට ඊළඟ පියවරට යන්න ලේසියි. ඒ නිසා මම කෙටියෙන් අහන්නේ අපේ හාමුදුරුවන්ගෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා කියන එක ඇලීම සහ ගැටීමත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක අපිට පැහැදිලි. මේ උපේක්ෂා වේදනාව කියන එක හරියට වැරදි විදිහට තමයි නිර්වචනය කරලා තියෙන්නේ. ඒකට දැන් සාමාන්‍යයෙන් අපි උගන්වනකොට මේ පොත්පත්වලත් තියෙන මේක මේ කියන්නේ උපේක්ෂා වේදනා කියලා කිව්වම මේකට හරි නිර්වචනයක් දෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒකෙන් අවිද්‍යාව නිෂ්පාදනය වෙන්නේ. ඔව්. ඒකට අවිද්‍යාව තමයි මෙතන ප්‍රබලම කාර්යය. ඒකට ඒක මම හිතන්නේ යෝනිසෝ මනසිකාරයෙන් අපි කරන්නේ අර උපේක්ෂා වේදනාව කියන එක පාලනය කරන එක. එතකොට දැන් ඇලීම සහ ගැටීම රාගානුසය සහ පටිඝානුසය සහ අවිජ්ජානුසය. බලවත්ම අනුසය තමයි අවිද්‍යාව. පොඩ්ඩක් මට ඒක පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරලා ඔතන ගන්න තියෙන්නේ අපි නිමිති අත්දැකීම් වශයෙන් ගන්න මේ ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මනේ නේද? රූපං උපවිචරති කියන එක තමයි අපි දැන් ඉන්න මූලික වශයෙන් සංසාර සත්‍යය ඉන්න තැන. රූපයේ සමීපේ හැසිරෙනවා. සද්දං උපවිචරති සද්දේ සමීපේ හැසිරෙනවා. ගන්ධං උපවිරචති ආග්‍රහණය කරන දේ සමීපේ අපි හැසිරෙනවා. උප කියන්නේ සමීපේ විචරති හැසිරෙනවා. ඒ අනුව හැසිරෙනවා කියන එක නේ. රසං උපවිචරති. පොට්ටබ්බං උපවිචරති. ස්පර්ශ. ඊළඟට අනික මොකද්ද? ධම්මං උපවිචරති. සංකල්ප. අර මනෝපවිචාර කතන්දරය මෙතන තියෙනවානේ. ඒක තමයි. මේ උපවිචරණය වෙන්නකොට අපි සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති කියලා. අන්න ඇලින් පැත්ත සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. අපිට සතුට ගෙන දෙන පැත්තක අපි
ඒ රූපේ හැසිරෙනවා. දෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. දැන් අපි කියමු තරහකාරයක් දැක්කයි කියලා. තරහකාරයා දැක්කයන් පස්සේ තරහ නොගෙන මග ඇරලා අනේ මට තරහ එනවා මං යන්න කියලා නෙමෙයි හිතන්නේ. දැක්ක ගමන් තරහ අරගෙන පේනවනේ අපි ගැටිලා පිළි අරගෙන ඉවරයි. ගැටීමෙන් පිළිගත්තා. ඇලීමෙන් පිළිගත්තා. ගැටීමෙන් පිළිගත්තා. දැන් එහෙනම් උපේක්ඛාණියං රූපං උපවිචරති කියලා එකක් වෙනවනේ අපිට. උපේක්ඛා කියලා කියන්නේ මං ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ. හැබැයි ඒ රූපය අපි යම් විදිහකින් අත්දැකීමක් වන්නේද? ඒ අත්දකින්න විදිය අපි නාම රූප වශයෙන් මැවුණ කියලා නෙවෙයිනේ හිතන්නේ ඉස්සරලා. නේද? අපි ඒකටත් රැවටෙනවනේ. ඒ කියන්නේ රූපය ඉක්මවන්න අපිට බැහැනේ. අදුක්කම සුඛයෙහි අපි රැඳුණා කියන්නේ රූපේ රැඳෙනවා නම් ඇලුනේ නෑ ගැටුනේ නෑ තමයි. නමුත් රූපේ ඉක්මව ගන්න බෑනේ. රූපේ ඉක්මවන්න එපා. රූපං අතිවත්තති වෙන්න එපා. තේරුණා නේ? හරිනේ නේ? ඔතන තමයි ඔය මොකද අපි ඒ අත්දැකීම දෙයක් හැටියට බාර අරන් ඉවරයි දැන්. ඇලුනද ගැටුනද ඒ දෙකම නැතත් තියනවනේ. ඉතින් ඒ ඇති ඉතින් ඔය තියන්නේ ඔය ඉන්නේ කියලා බාර ගන්න මට්ටමක් තියෙනවනේ. අන්න එතන තියෙනවා. එතකොට මේ ඔය වේදනාව ගැන අපිට ඕනනම් තවදුරටත් සාකච්ඡා කළ හැකි චුල්ල වේදල්ල සූත්‍රයෙන් පස්සේ ටිකක් ඒක අර මේ විසාක ගෘහපතිතුමත් වෙන ප්‍රඥාවන්තයෙක්නේ. ධම්මදින්නා තෙරණිය රහත් ඒකත් අපිට පුළුවන් පස්සේ කතා කරන්න. ඕක ටික ටික පැහැදිලි වෙලා එනවා ඉස්සරහට නේ. ඊළඟට ඕක තමයි අපිට ගන්න තියෙන රූපං උපවිචරති සද්දං උපවිච ගන්ධං උපවිච මනෝපවිචාර 18ක් ඔස්සේ යනවනේ අපි ආයතන 6න්. මේ 18 වැඩ කරනවා කියලා කියන්නේ පුද්ගලයා භවගාමී සංසාරිකයි. එතකොට මේ 18 පැත්තකට විහිදී යන මේ මානසිකාරය වෙනස් කිරීම තමයි ප්‍රතිපදා මාර්ගය. ඒ ප්‍රතිපදා මාර්ගයේ උදෙසා අපි ලෝකයේ දෙයක් බවට පත් කරගන්නේ සලායතනික අත්දැකීමකින් කියලා මූලික වශයෙන් ගන්න ඕන. දකින්න ඕන. ඒතර අපි ඇලුනෙත් විඥාන නාම රූපේට. ගැටුනෙත් විඥානයේ පිළිවිසි මේ මතු කරන නාම රූපේට. අදුක්කම සුඛ වශයෙන් තාම රැඳී ඉන්නේ ප්‍රඥාවකින් නෙමෙයි ගේහසිත මට්ටමින් ඉන්නේ. ගේහසිත උපේක්ඛාවෙන් ඉන්නේ යා. ගේහසිත කියන්නේ පංචකාම ගුණයකට බැඳුණු. ගේහසිත කියනවා ගෘහ ආශ්‍රිත කියලත් ඒක සංස්කෘත වලට නගාගත්තාම පැහැදිලි වෙනවා. එතෙන්ට බැඳිලා ඉන්නේ. ලෝකේ අතහැර ගන්න තාම බෑ. එතන බෑ. ඇලුන්නේ නැති වුණාට ගැටුන්නේ නැති වුණාට අතහැරීම බෑ. අතහැර ගන්න බෑ. මොකද රූපං උපවිචරති සද්දං උපවිචරති කියන එක එතන ඉක්මවලා නෑ. ඒ උපේක්ඛා තන. ඒක ඉක්මවනකොට තමයි ඒ උපේක්ෂාව අයින් වෙන්නේ. එතකොට ඒක ජය ගැනීම ගැන තමයි අර අපි කතා කරපු සතිපට්ඨ මොකද මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් අපි සරියුත් මහ රහතන් වහන්සේ සබ්බසෝ රාග අනුසයන් පහය සබ්බසෝ පටිඝානුසයන් පටිවිනෝදෙත්තා මෙතන මජ්ජේ. ඔක මේ තව ටිකක් අපි ගන්න ඕන. ඔය මජ්ජේ කියලා සූත්‍ර දේශනාවක් තියෙනවානේ. මජ්ජේ ඒක අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙනවා මජ්ජේ සූත්‍රය. ඒ මජ්ජේ සූත්‍රයේ මූලික කාරණාව තියෙන්නේ සුත්ත නිපාතේ. මේ යෝ උභන්තේ විදිඤ්ඤා විදිත් යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං බ්‍රූමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මච්චගා. මේ අන්ත දෙකක් නේ නිතරම මේ පැත්ත සහ අපි කතා කරේ. සුඛ වේදනාන්තේ දුක්ඛ වේදනාන්තේ. අපි අන්ත දෙක විතරයි අපිට පේන්නේ. අපිට
අපිට ඔය මෝහයේ කොටස පෙනෙන්නේ නැත්තේ ඇයි? අපිට වැහිලා. අපි සුඛ වේදනාවේ දුක්ඛ වේදනාවේ දෝලණය වෙන නිසා මේ දෝලණය සිද්ධ කරන්නේ තණ්හාව විසින් කියලා දන්නේ නැහැ. තණ්හාව විසින් අදුක්ඛම සුඛ කියලා මෙතන හිර කරලා තියෙනවයි කියලා දන්නේ නැහැ. අදුක්ඛම සුඛ වේදනා මජ්ජේ. සුඛ වේදනාව ඒකාන්තයක්, දුක්ඛ වේදනාව අනිත්‍යන්තය, අදුක්ඛම සුඛ වේදනා මජ්ජේ. මේ මැද්ද අපි සුව දුක් දෙකේ ඇලෙන්නේ, ගැටෙන්නේ. ඒකේ දෝලණය වෙනවා. මේ මැද අපිට පේන්නේ නැහැ. ඉතින් අපිට නොයේ කරුණවලදී ඉස්සරහට ওই මජ්ජේ සූත්‍රයේ විමසුම් රටාව පාවිච්චියට ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ නොපෙනෙන නිසා එතන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පෙනෙන්නේ නැහැ මේක කොහොමද උනේ කියලා. සමුදය දැක්කේ නැහැ කියන එක තමයි අවිද්‍යාව. දුකේ සමුදය දැක්කේ නැහැ කියන එක තමයි අවිද්‍යාව. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා කියනකොට අපිට නිකන් හිතෙන්නේ නිකන් උණැහිම් බිරිසාවල ආරම්භය වගේනේ නේද? නමුත් මේකේ ගැඹුරේ පැත්තක් තියෙනවානේ. දුක්ඛේ එතකොට ඒ දුකෙහි සමුදය තමයි මේ ලෝකය දෙයක් බවට පත් කර ගැනීම. ආයතන ඔස්සේ දෙයක් බවට පත් කරගත්තා නම් ඇලුනා හෝ ගැටුණා හෝ රැවටුණා හෝ කරන්න දෙයක් නැහැ. ඒක දෙයක් කරගත්තා. දෙයක් කරගත්ත දෙයින් තමයි අපිට මිදෙන්න වෙන්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා කිව්වේ ඒකයි. ඇලවීමට හෝ ගැටීමට හෝ රැවටීමට හෝ වැටුණ ඕනම එකක් කෙරෙහි නොසුදුසුය ඇතුළට වැදගෙන රිංග ගන්න. නාලං අබිනිවේසාය. ඔය විදිහේ දහමක් තියෙන මෙතන. ඒ ටික අපි සාකච්ඡා වලින් තමයි සහ විමසීමෙන් තමයි පැහැදිලි වෙන්නේ. ටිකක් උත්තර දුන්නටම ඔක්කොම හරියන්නේ නැහැ. දැන් අපිට ටිකක් තේරෙනවා ආය පටලැවෙනවා. එහෙම එකක් තියෙනවා මේකේ. ඒකත් දැකන්න. සොයින්හන්ස මේ ඒකටම අදාළව තව පොඩි ගැටලුවක් මේ සමාජය තුළ අදහසක් තියෙනවා දැන් දකින්න තැනක දිට්ඨ මට්ටමකදී රූපය උපේක්ෂා සහගතයි කියලා. දැන් මේ අපි ඔබ වහන්සේ පැහැදිලි කර කාරණාවට අනුව ඒක වඩාත් පැහැදිලි. ඒ කෙනෙකුට රූපය උපේක්ෂා සහගත මට්ටමට එන්නේ අවිද්‍යාව සහගත මට්ටමේ ඉන්නවා නම් පමණයි කියනවා. ඔය කියන උපේක්ෂාව. ස්වාමීන් වහන්සේ ඒ වගේම මම හිතන්නේ අපේ ගරු ආනන්ද ස්වාමීන් වහන්සේ මතු කරපු ඒ ප්‍රශ්නේ හරි වැදගත්. හැබැයි මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ අදුක්ෂම සුප වේදනාව යම් කිසි කෙනෙකුට කෙසේද සකස් වෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන් වුණොත් එහෙනම් මේ අපි සාකච්ඡා කරන්න හදන මුළු ධර්ම පරයයම අවබෝධ වුණා හා සමාන වෙනවා. මොකද ඔබ වහන්සේ මට මතකයි යම් කිසි තැනක කියනවා මේ අදුක්ෂම සුඛ වේදනාව මහා සාවද්‍යයි කියලා. ඕනේ. එතකොට ඒකනේ. එතකොට ස්වාමීන් වහන්සේ අපිට මේ අවිද්‍යාව තුල ඉන්න සත්වයාට කිසි දවසක අදුක්කම සුඛය වැටහෙන්නේ නැහැ. ඒ වගේම මේ ලෝකේ පනවා ගැනීම නැත්තම් නාම රූප පනවා ගැනීම සිදුවන්නේ මේ කියන අවස්ථාවේදී. ඒක නිසා මම හිතනවා අපේ ධර්මපරිය අවසන් වෙනකොට අපේ හාමුදුරුවෝ අපිව හරියට ක්‍රමානුකූලව අද මම හිතන්නේ ඔබ වහන්සේ මේ පෑ දෙක පාවිච්චි කරේ මේ කොහොමද තමා තුලින් අනක් දීලා මේක ඉගෙන ගන්නේ නැතුව තමා තුලින් මේක අවබෝධ කරගන්නේ කෙසේද කියන එක ඔබ වහන්සේ විග්‍රහ කරා. මම හිතනවා ගිහියත්ෝ මේක යම් කිසි අවබෝධයක් ඇති කියලා. අපි මම හිතනවා අපේ දවස් අවසාන වෙනකොට මේ මහා සාවද්දේ යන කුමක්ද මහා සාවද්දෙන් ගැලවෙන්න ඔබ වහන්සේ අපිට අවශ්‍ය කරන කරුණු හෙළි කරයි කියලා. ස්වාමීන් තව එක ගැටලුවක් ඉදිරිපත් කරන්න අවසරයි. දැන් ඔබ වහන්සේ මෙතනදී මේ පැහැදිලි කිරීමේදී කළා මේ ධර්මයේ මේ අවබෝධ කරගන්න පටන් ගන්න තැන තමයි සමුදය සහ නිරෝධය වටහා ගැනීම කියන කාරණාව. දැන් ওই සමහර සූත්‍රවලදී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් අශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් කරුණු පහක් මේ පිරිසිඳ දැනගත යුතුයි කියලා කියනවා. සමුදය, අත්ගමයයි, ආස්වාදයයි, ආදීනවයි, නිස්සරණයයි කියලා. එතකොට දැන් සමහර තැන්වල සමුදයයි අත්ගමයයි කතා කරනවා. සමහර තැන්වල සමුදයයි නිරෝධයයි ගැන කියලා කතා කරනවා. එතකොට නිරෝධයයි අත්ගමයයි අතර ඒ කියන්නේ වචන දෙක අතර වෙනසක් තියෙනවද නැත්නම් ඒ එකම කාරණාවක්ද වචන දෙකකින්ම පැහැදිලි? ඔව් දැන් සමුදය නිරෝධ කියලා කියන්නේ එකම ප්‍රත්‍යක් එකම ධර්මයක්
කවර ප්‍රතිසම්බන්ධතාවයෙන්ද සමුදය වුනේ කවර ප්‍රති නිරෝධයෙන්ද නිරුද්ධ වෙන්නේ? දැන් අපි කියවොත් මේ පස සමුදය මේ දැන් අපි කියමු පසපච්චා වේදනා කියලා කියමුකෝ. වින්දනයට ප්‍රත්‍ය පස්සයයි. පස්සේ කෝ අසති වේදනා නහොති අන නිරෝධය. ස්පර්ශය නැත්තම් වින්දනය නැහැ. පස්සේ කෝ සති ස්පර්ශය ඇති කල්ලි වේදනා හොති. ඔය කියන විදිහට හැම දෙයක් ගැනම අපේ පංච උපාදානස්කන්ධනේ දැන් අපිට ඒ ඔක්කොම ගැන තියෙනවනේ. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතා මොකද චත්තාරෝච මහා භූතා හේතු චත්තාරෝච මහා භූතා පච්චය රූපකන්දස පඤ්ඤාපන. රූපේ ස්කන්ධයක් පනවන්නට සතර මහා භූත තමයි ප්‍රත්‍ය වන්නේ හේතු වන්නේ. ඊට පස්සේ වේදනා ස්කන්ධය පනවන්න පස්සෝ හේතු පස්සෝ පච්චෝ වේදනාඛන්දස පඤ්ඤාපනාය. වේදනා ස්කන්ධේ පනවන්නට ස්පර්ශයමයි හේතු වෙන්නේ. ඒ විදිහට මේක දාන්න. එතකොට සංඥා වේදනා පස්සේමයි සංඥාවට ප්‍රත්‍ය වෙන්නේ. චේතනා නැත්නම් සංඛාර පස්සේමයි සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ. විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපේ. නාම රූපේකෝ අසති විඥාන නහොති. නිවනට නිවත් නේද? ඔය සාපේක්ෂතාව තමයි අපි දකින්න ඕන. එතකොට ඔය සූත්‍රවල තියෙනවා ඉදිරියට අපිට මුණ ගැහෙවි මේ මොකක් නැත්තඳ මේක නැත්තේ මොකක් නුමුණද මේක වෙන්නේ කියන විමතිය ශ්‍රාවකයාගේ ඉවර නම් එයම ආගතෝයිමන් සද්දම්මන් කියන්න වටින එකක් කියලා තියෙනවා ඉදිරියට. අපි පුළුවන් හැටියට කතා කරන්න බලමු. නිතරම මේ සමතයක් වශයෙන් අපි යමක් කියන්න යන්නේ. මම කිසිම පැකිලීමකුත් නැහැ මට තේරෙන්නේ නැති මේක නම් මට දැනෙන්නේ නැහැ. ඒ කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගැටලුවක් තියෙනවා කෙටියෙන් හරි කමක් නැහැ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. අර සද්දා ඉන්ද්‍රිය බලගත වුණාම සද්දා විමුක්ත වෙනවත් කිව්වා. සමාධි ඉන්ද්‍රිය බලගත වුණාම කාය සක්කි වෙනවත් කිව්වා. ප්‍රඥා ඉන්ද්‍රිය බලගත වුණාම දිට්ඨප්පත්ත වීමත් කිව්වා වුණාට සති ඉන්ද්‍රිය බලවත් වීම ගැනත් විරිය ඉන්ද්‍රිය බලවත් වීම ගැනත් මොකුත් කියලා නැහැ. ඒ කියන්නේ ඒ දෙක එතකොට ඒකෙන් වෙන්නේ මොකක්ද කියන එක. සතිය සහ වීරය ඔය කියාපු තුනම වඩන්න උපකාරක ධර්මනේ. ඔය අපි කියපු කාරණා තුන මොකද මේ සද්ධා මොකද පංච ඉන්ද්‍රියම්ම ගත්තේ නැත්තේ ඇයි කියලා දැන් මේ තියෙන ප්‍රශ්නේ. මේ සද්ධා විරිය සති සමාධි. දැන් සති ඉන්ද්‍රියයි අනික මොකද්ද? විරිය ඉන්ද්‍රියයි. සතිය හා වීරිය කියන එක වායාමය හා සතිය කියන එක කොයි පැත්තට ගියත් ඕන කරන එකනේ එකට හිටින්න එපා. දැන් ශ්‍රද්ධාවටත් ඔය කියපු වායාමය සහ සතිය ඕන කරනවා. සමාධියටත් ඔය දෙක ඕන. ප්‍රඥාවටත් ඔය දෙක ඕන. එතකොට මේ ඒ දෙක දැන් අරවන දැන් ඔය කියපු ශ්‍රද්ධා වීරිය ඔය ශ්‍රද්ධා අපි කතා කරන ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමාධියයිනේ. දැන් ඕකෙන් අදහස් වෙන්නේ ශ්‍රද්ධාවේ ප්‍රතිපදා මාර්ගය කරගත්ත එක්කෙනාට ශ්‍රද්ධාවට බලගත්තු කරගත්ත එක්කෙනාට ප්‍රඥාවකුත් නැහැ සමාධියකුත් නැහැ කියලා හිතන්න නරකයි. එයාගේ ඉන්ද්‍රියයන්ගෙන් වඩා බලවත් උනේ මේකයි කියන්නේ. නමුත් වායාමයේ විතරක් බලගතු කරගෙන කරන්න දෙයක් නැතුව යනවා. එතකොට නොසන්සුන්කමට යනවා. වායාමයේ විතරක් බලගතු කරගත්තා උද්දච්චය සංවත්තති කියලා කිව්වා. වායාමයේ දුර්වල වුණොත් කුසීතකම පිණිස පවතිනවායි කියලා කිව්වා. ඊළඟට වායාමයේ අනික කිව්ව සතියනේ මේ සතියෙන් තමයි ඔය හැම ධර්මයක්ම මේ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති සතෝ සිහියෙන් තමයි ඔය ඔක්කොම කරන්න තියෙන්නේ. ඒ නිසා ඒකට සනියම සිහිය විතරක් කරන් මොකේට යොදන්නද නේ? ඒ වගේ. ඒ නිසා මේ දෙකට විශේෂ යෙදිලා නැහැ. මේ තුන විශේෂින් යෙදිලා තියෙනවා. හොඳ ඒවා අහනවා නේ. මම ඕක හිතුවේවත් නැහැ ප්‍රශ්නේ. අහනවා හොඳ ඒවා.
ඉතින් අද දවසේ ඒ උතුම් වටිනා ඒ ධර්ම දේශනාවත් සාකච්ඡාවත් සිදු කළ අපේ ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය කායික මානසික සුවය සැලසේවා. තව තවත් මෙවන් වූ උතුම් ශාසනික සේවාවන් සිදු කරන්නට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනායි. අපි හැමෝම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අභිවාදන සීස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සරණං ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං